නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපගේ මාතෘ භූමියට භාග්‍යතුන් වහන්සේගේ උතුම් ශ්‍රී සද්ධර්මයේ රැගෙන වැඩම කළ දීපප්‍රසාදක අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ඒ උතුම් ශ්‍රී සද්ධර්මය මේ යුගයේ අපට කියා දුන් අප ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, භාග්‍යතුන් වහන්සේගේ ඒ අසිරිමත් සදහම් සංදේශය රැගෙන නික්ලේශී හදමඩලක් දරාගෙන අපගේ මාතෘ භූමියට වැඩම කොට වදාළ ඒ උතුම් සම්බුද්ධ ශාසනය අපිට දායාද කොට වදාළ දීපප්‍රසාදක අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කළ ඒ උතුම් පොසොන් පුන් පොහොය අනුස්මරණය කරමින් පවත්වන ධර්මදේශනා මාලාවේ තවත් ධර්මදේශනාවක් තමයි අද අපි සිද්ධ කරන්නේ. අපි දන්නවා පින්වත්නි, මිහිඳු මහරහතන් වහන්සේ මොග්ගලීපුත්තිස්ස මහරහතන් වහන්සේ වෙතින් උතුම් පැවිදි උපසම්පදාව ලබාගෙන මේ මොග්ගලීපුත්තිස්ස මහරහතන් වහන්සේ උපාධ්‍යයන් වහන්සේ වශයෙන් වැඩ සිටිද්දී වසර 3ක් ඇතුළත භාග්‍යතුන් වහන්සේ වදාළ ඒ උතුම් ශ්‍රී සද්ධර්මය සම්පූර්ණයෙන්ම මතකයේ දරාගත්තා. පින්වත්නි, මිහිඳු මහරහතන් වහන්සේ පැවිදි වෙන දිනේදීම උතුම් උපසම්පදාව ලබන දිනේදීම ඒ උපසම්පදා මාලකයේදී වීතරාගී වීතදෝෂී වීතමෝහී හදමඩලක් දරාගෙන උතුම් අරහත්ත්වයට පත් වී වදාලා. සසරේ මහා පින් නැති ඒ උපසම්පදා මාලකයේ මුතුම් අරහත්ත්වේ සාක්ෂාත් කොට වදාළ මිහිඳු මහරහතන් වහන්සේ රන් බඳුනක සිංහ තෙල් බහා තබා ගන්නවා වගේ ඒ භාග්‍යතුන් වහන්සේගේ උතුම් ශ්‍රී සද්ධර්මය තමන් වහන්සේගේ නිකලෙස් හදමඩල තුල වසර 3ක් වැනි කෙටි කාලයකදී අටුවා සහිතව ඒ මතකයේ රඳවා ගත්තා, හදවතේ දරා ගත්තා. ඒ උතුම් ධර්මයේ දරාගෙන තමයි මිහිඳු මහරහතන් වහන්සේ අපගේ ලංකා ධරණිතලයට මිස්සක පවුවට මිහින්තලයට වැඩම කොට වදාළේ. මේ ලංකාදීපේ ධර්ම ප්‍රචාරය සිද්ධ කරද්දී භාග්‍යතුන් වහන්සේ වදාළ උතුම් සද්ධර්ම දේශනා, ඒ භාග්‍යතුන් වහන්සේ වදාළ පරිදිම මිහිඳු මහරහතන් වහන්සේ ලක්වැසි ජනතාවට දේශනා කොට වදාලා. උන්වහන්සේ තමන් වහන්සේව දේවානම් පිරිස රත්තුමා ප්‍රදාන පිරිසට හඳුන්වා දුන්නේ
සමනාමයන් මහරජ ධම්මරාජස්ස ශාවකා. රජතුමනි, ඒ ධර්මරාජයන් වහන්සේගේ භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවකෝ ශ්‍රමණයන් වහන්සේලා අපි. තවේව අනුකම්පාය ජම්බුදීපායිදාගතා. ඔබ කෙරෙහි අනුකම්පාවෙන් මේ සී සද්ධර්මයේ දායාද කරනු පිණිස අපි මෙහි වැඩම කළේ කියලා තමන් වහන්සේව හඳුන්වා දුන්නා. ඒ තමන් වහන්සේ හඳුන්වා දුන් ගාථා රත්නේ පමණයි උන්වහන්සේගේ වචන වශයෙන් දේශනා කළේ. එතෙන් පටන් සිද්ධ කළ සියලුම සද්ධර්ම දේශනා භාග්‍යතුන් වහන්සේ දේශනා කළ උතුම් දේශනාවන්. සාරිපුත්තාදී උත්තම මහරහතන් වහන්සේලා දේශනා කළ උතුම් දේශනාවන්. භාග්‍යතුන් වහන්සේගේ සැබෑ ශ්‍රාවක රත්නයක් ලෙස ඒ බුද්ධ වචනේම ඉස්මතු කළා. මිහිඳු මහරහතන් වහන්සේ ඒ දේවානම්පියතිස්ස රජතුමා ප්‍රදාන 40000ක් පිරිසට චුල්ලහත්ථිපදෝපම සූත්‍ර දේශනාව දේශනා කරලා තිසරණය හඳුන්වා දුන්නා. මේ ශාසනයේ අර්ථය හඳුන්වා දුන්නා. ඒ විදිහට රජු සහිත පිරිස තිසරණ සරණේ පිහිටවලා පංචශීලයේ සමාදන් කරවලා තෙරුවන් සරණ ගිය උපාසක පිරිසක් බවට පත් කරවලා ඊළඟට මිහිඳු මහරහතන් වහන්සේ ඒ තමන් සමග පැමිණි තමන්ගේ මවගේ සහෝදරිය එහෙම නැත්නම් පුංචි අම්මාගේ පුතා වුණ අනාගාමී භණ්ඩුක උපාසකතුමාව මේ ලංකාදීපේ මුලින්ම පැවිදි උපසම්පදාකට වදාලා. ඒ භණ්ඩුකයන් ඒ අනාගාමී උපාසකතුමා පැවිදි වෙලා ඒ මොහොතේ මුතුම් අරහත්වේ සාක්ෂාත් කළා. ඊට පස්සේ මිහිඳු මහරහතන් වහන්සේ තමන් වහන්සේ සමග වැඩම කරපු සුමන සාමණේර රහත් හිමිනමට ප්‍රකාශ කළා. සුමන සාමණේරයන් වහන්සේ ධර්මයේ ඇසීම පිණිස දෙවිවරුන්ට ආරාධනා කරන්න, කාලඝෝෂා කරන්න, දේවතා ආරාධනාව සිද්ධ කරන්න කියලා. ඉතින් එදා ඒ සුමන සාමණේර රහතන් වහන්සේ ඒ මිහින්තලා බිමේ ඒ උස් කඳු මුදුනට වැඩම කරලා ඒ ගල් පර්වතයට වැඩම කරලා මේ සම්පූර්ණ ලංකාදීපයටම ඇහෙන්න දේවතා ආරාධනාව සිද්ධ කළා, කාලඝෝෂා සිද්ධ කළා ධර්ම ශ්‍රවණයේ පිණිස. ඒ වෙලාවේ ඒ මිහින්තලා කඳු මුදුනට බූමාටු දෙවියන්ගේ පටන් අගනිටා බඹලොව දක්වා දෙව් බඹුන් රැස් වුණා ධර්ම ශ්‍රවණයේ පිණිස. පින්වත්නි, යක්ෂයන් ඇදහු අමනුෂ්‍යයන් ඇදහු ඉතිහාසයක් ඇති මේ බිමට අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කරලා නැවතත් ඒ දේවතා සමාගමක් ඇති කරන්නට කටයුතු කළා. එදා ඒ රැස් වූ අප්‍රමාණ දිව්‍ය බ්‍රහ්ම පිරිසට තමයි මිහිඳු මහරහතන් වහන්සේ සමචිත්ත පරියායකින් උතුම් සූත්‍ර දේශනාව දේශනා කොට වදාළේ. ඒ සමචිත්ත පරියාය සූත්‍රය මුල්ම වතාවට දේශනා කළේ පින්වත්නි භාග්‍යතුන් වහන්සේ විසින්. සංයෝජනීය පරියාය නමින් ඒ සූත්‍ර දේශනාව සඳහන් වෙනවා. ඉන් පස්සේ ඉන්දියාවේදී දඹදිවදී අග්‍ර ශ්‍රාවක ප්‍රඥාවෙන් අග්‍ර වූ ධර්ම සේනාධිපති සාරිපුත්ත මහරහතන් වහන්සේ මිගාර මාතු පාසාදේ නම් වූ පූර්වාරාමේදී ඒ දේශනාවම සිද්ධ කළා. එදත් දෙවියන් බඹුන් අප්‍රමාණ අසංඛ්‍ය ගණනක් ඒ දේශනාවට සවන් දුන්නා.
සඳහන් වෙනවා ලක්ෂ සංඛ්‍යාත කෝටි සංඛ්‍යාත දෙව් බඹුන් පිරිසක් ධර්මාවබෝධය ලැබුවා කියලා. අන්නේ භාග්‍යතුන් වහන්සේ සිරිමුව මඩලින් දේශනා කොට වදාළ ඒ වගේම අග්‍රශ්‍රාවක සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කොට වදාළ උතුම් දේශනාවක් තමයි අපගේ මිහිඳු මහරහතන් වහන්සේ ලංකා ධරණි තලයේදී නැවත වතාවක් දෙව් බඹුන් අරබයා දේශනා කොට වදාළේ. පින්වත්නි අපි දන්නවා සාරිපුත්ත මහරහතන් වහන්සේ කියලා කියන්නේ මේ ශාසනයේ ධර්ම සේනාධිපතින් වහන්සේ. භාග්‍යතුන් වහන්සේ විසින් සේල සූත්‍රයේදී සේල බ්‍රාහ්මණයට හඳුන්වා දුන්නා මාගේ මේ ගෞතම බුද්ධ රාජ්‍යයේ ධර්ම සේනාධිපතින් වහන්සේ වන්නේ මාගේ දකුණත් අග්‍ර ශ්‍රාවක වූ ප්‍රඥාවෙන් අග්‍ර වූ සාරිපුත්තයන් වහන්සේ කියලා. ඉතින් මේ භාග්‍යතුන් වහන්සේ විසින්ම ධර්ම සේනාධිපති තනතුරේ පිහිටවපු ඊට පස්සේ සච්ච විභංග වැනි සූත්‍ර දේශනාවලදී සේවේත භික්කවේ සාරිපුත්ත මොග්ගල්ලානි භජත භික්කවේ සාරිපුත්ත මොග්ගල්ලානි. පින්නත් මහණෙනි සාරිපුත්තයන් වහන්සේව මොග්ගල්ලානයන් වහන්සේව ඇසුරු කරන්න, ගෞරවයෙන් සේවනය කරන්න. සේයතාපි භික්කවේ ජනෙත්ති යදිදන් සාරිපුත්තෝ. මේ සාරිපුත්තයන් වහන්සේ හරියට මේ ශාසනයේ ශාසනික දරුවාව බිහි කරන අම්මා වගේ කෙනෙක්. සෝතාපට්ටි ඵලේ විනේති. ධර්මයේ දේශනා කළ අනුශාසනා ප්‍රාතිහාර්ය පවත්වලා සෝතාපන්න ඵලය තුල මේ ශ්‍රාවකයන්ව හික්මවනවා. පහෝති භික්කවේ සාරිපුත්තෝ චත්තාරි අරිය සච්චානි. පින්නත් මහන්නේ සාරිපුත්තයන් වහන්සේ මේ චතුරාර්ය සත්‍ය ධර්මය දේශනා කරන්නට, පනවන්නට, විස්තර කරන්නට, බෙදා දක්වන්නට, ඉස්මතු කරන්නට අතිශයින්ම දක්ෂයි කියලා භාග්‍යතුන් වහන්සේගේ සම්බුදු මුවින්ම සාරිපුත්තයන් වහන්සේව වර්ණාවට ලක් කළා. ඒ වගේම භාග්‍යතුන් වහන්සේ දේශනා කළා සාරිපුත්තයන් වහන්සේ වේගවත් ප්‍රඥාවකින් යුක්තයි, තියුණු ප්‍රඥාවකින් යුක්තයි, ගැඹුරු ප්‍රඥාවකින් යුක්තයි. ඒ වගේම නිබ්බේධික ප්‍රඥාවෙන් යුක්තයි කියලා භාග්‍යතුන් වහන්සේ නිතරම සාරිපුත්තයන් වහන්සේගේ ප්‍රඥාව වර්ණාවට ලක් කළා. මේ ගෞතම බුද්ධ ශාසනය තුල භාග්‍යතුන් වහන්සේ හැරුණකොට ප්‍රඥා සම්පන්න වැඩ සිටියේ, ප්‍රඥාවෙන් අග්‍රේසර වුණේ සාරිපුත්ත මහරහතන් වහන්සේ. ඉතින් මේ අග්‍ර ශ්‍රාවක සාරිපුත්ත මහරහතන් වහන්සේ තමයි මේ දේශනාව දේශනා කරන්නට යෙදුනේ. ඒ දේශනාව මිහිඳු මහරහතන් වහන්සේ ලක්දිවදී නැවත වතාවක් දේශනා කළා. ඒ දේශනාව අවසානයේදී තදා සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනාව සිද්ධ කරද්දී වගේම අප්‍රමාණ වූ දිව්‍ය බ්‍රහ්ම පිරිසක් ධර්මාවබෝධය ලැබුවා, මගඵල නිවන් සාක්ෂාත් කළා. ඉතින් පින්වත්නි සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ දේශනාව කරන කාලේ අපගේ ශාස්ත්‍රඥ වහන්සේ භාග්‍යතුන් වහන්සේ වැඩ සිටියේ සවැත් නුවර ජේතවනාරාමේ. අනාථපිණ්ඩික සිටුතුමා කර වූ ඒ උතුම් ආරාමේ තමයි ශාස්ත්‍රඥ වහන්සේ වැඩ සිටියේ. එදා සාරිපුත්ත මහරහතන් වහන්සේ 80 මහා ශ්‍රාවකයන් සමගින් අනිකුත් භික්ෂු සංඝයා සමගින් දහවල දාණයෙන් පස්සේ සවස් කාලේ පෙන් පහසු වෙලා විවේකීව මිගාර මාතු පාසාදේ, එහෙම නැත්නම් පූර්ව ආරාමේ තමයි වැඩ සිටියේ. අපි දන්නවා පූර්ව ආරාමේ කියලා කියන්නේ
විසාකා උපාසිකාව විසින් යටටට්ටුවේත් උඩටට්ටුවේත් භාවනා කුටි 500 බැගින් ඉදි කරලා ඒ කාමර 1000කින් යුක්තව ගෞතම බුද්ධ ශාසනයට පූජා කළ උතුම් ආරාමේ. ඒ ආරාමේ සාරිපුත්ත මහරහතන් වහන්සේ වැඩ සිටිමින් භික්ෂු සංඝයා අමතලා දේශනා කරනවා ආවුස්සෝ භික්ඛවෝති ආයුෂ්මත් මහණෙනි කියලා සාරිපුත්ත මහරහතන් වහන්සේ ඒ භික්ෂු සංඝයා අමතලා වදාලා. ඒ වෙලාවේ ඒ භික්ෂු සංඝයා සාරිපුත්ත මහරහතන් වහන්සේට පිළිතුරු දුන්නා ප්‍රිය ආශ්‍රිතුන් වහන්සේ කියලා ඒ දේශනාව ශ්‍රවණය කරන්නට සූදානම් වුණා. අන්න ඒ වෙලාවේ පින්වත්නි ප්‍රඥාවෙන් අග්‍ර වූ අපගේ සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ සමචිත්ත පරියාය සූත්‍රය දේශනා කොට වදාලා. සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ දේශනාව ආරම්භ කරන්නේ අජ්ජත් සංයෝජනංච ආවුසෝ පුද්ගලං දේසිස්සාමි බහිද්දා සංයෝජනංච. ප්‍රිය ආශ්‍රිතුන් වහන්සේ ආධ්‍යාත්මී කෙලෙස් බන්ධන තිබෙන පුද්ගලයාත් ඒ වගේම බහිද්දා සංයෝජනංච කාම ලෝකයෙන් බැහැරට ගිය කෙලෙස් බන්ධන ඇති පුද්ගලයාත් ගැන මන් දේශනා කරන්නම්. තං සුනාත සාදුකම් මනසිකරවත භාසිස්සාමීති. හොඳට ශ්‍රවණය කරන්න, නුවණින් මෙනෙහි කරන්න, මම කියා දෙන්නම්, දේශනා කරන්නම් කියලා ප්‍රකාශ කළා. පින්වත්නි මෙතනදී ආධ්‍යාත්මයට බැඳී ගිය පුද්ගලයා කියලා සාරිපුත්ත මහරහතන් වහන්සේ මෙතනදී දේශනා කරන්නේ කාම ලෝකයට කෙලෙස් සහිතව බැඳී සිටින එහෙමත් නැත්නම් පංචකාමයන් කෙරෙහි සම්පූර්ණ ආසාව ප්‍රහාණය නොකළ පුද්ගලයා ගැන. ඒ වගේම බහිද්දා සංයෝජනංච කියලා බැහැරට ගිය කෙලෙස් බන්ධන ඇති පුද්ගලයා ගැන කියලා දේශනා කරන්නේ කාමයන් කෙරෙහි ඇති ආසාව ප්‍රහාණය කරපු එහෙත් රූපාරූප ධානය කෙරෙහි බැඳීම තියෙන කාමයෙන් බැහැරට ගිය පුද්ගලයා ගැන, කාම ආසාව ප්‍රහාණය කළ පුද්ගලයා ගැන. ඉතින් සාරිපුත්ත මහරහතන් වහන්සේ මුලින්ම විස්තර කරනවා මේ ආධ්‍යාත්මී කෙලෙස් බන්ධන තිබෙන පුද්ගලයා කියන්නේ කවුද කියලා. සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරනවා කතමෝ චාවුසෝ අජ්ජත් සංයෝජනෝ පුද්ගලෝ. ප්‍රියාස්තුන් වහන්සේ කවුද මේ ආධ්‍යාත්මී කෙලෙස් බන්ධන තිබෙන කෙනා කියලා කියන්නේ? ඉදාවුසෝ භික්ඛු සීලවා හෝති පාතිමොක්ඛ සංවර සංයුතෝ විහෙරති. සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරනවා ආයස්මතුනි මේ බුද්ධ ශාසනය තුල භික්ෂුවක් ඉන්නවා හොඳට සිල්වත් ජීවිතයක් ගත කරනවා. නිවනට මුල් වෙන ප්‍රාතිමෝක්ෂ සංවර සීලයෙන් සංවර වෙලා වාසය කරනවා. ආචාර ගෝචර සම්පන්නෝ අනුමත්තේසු වජ්ජේසු බය දස්සාවි. ඇවතුම් පැවතුම් හොඳට සංවර කරගෙන යහපත් කරගෙන අනුමාත්‍ර කුඩා වර්ධේ පවා බිය දකිමින් සමාදාය සික්කති සික්ඛාපදේසු තමන් සමාදන් වුණ ශික්ෂාපද හොඳට ආරක්ෂා කරනවා. සෝ කායස්ස බෙහෙදා පරම්මරණා අඤ්‍යතරං දේවනිකායන් උපපජ්ජති. ඒ භික්ෂුව කලොරිය කරලා අපවත් වෙලා එක්තරා දිව්‍ය නිකායක උපත ලබනවා. එතකොට දැන් අපිට මේ දේශනාව අනුව තේරෙනවා
ඒ භික්ෂුව සිල්වත් භික්ෂුවක්. එතකොට තමන් තුළ ඒ ශ්‍රද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥාදී සීක බල ධර්මයන් ඇති කරගත් කෙනෙක්. හැබැයි එක්තරා දිව්‍ය නිකායක උපත ලැබුවට පස්සේ සෝ තතෝ චුතෝ ආගාමී හෝති ආගන්තා ඉත්තත්තං. ඒ දිව්‍ය ආයුෂ අවසන් වෙලා දිව්‍ය ලෝකෙන් චුත වෙලා අහපව් මේ කාම ලෝකයට, මේ මිනිස් ලෝකයට, මේ කාම ලෝකයට එන කෙනෙක් වෙනවා. ඒ කෙනාට කියන්නේ ආගාමී, නැවත එන කෙනෙක්. අනාගාමී නෙවෙයි, න ආගාමී, නැවත නොයන කෙනෙක් නෙවෙයි. එතකොට මේ භික්ෂුව සිල්ලත්ව වාසය කළත්, සීක බල උපදවා ගත්තත්, දිව්‍ය නිකායක උපත ලැබුවත් නැවත මේ ලෝකයට එන ස්වභාවයෙන් යුක්තයි. ඒකට හේතුව තමයි අර ආධ්‍යාත්මී කෙලෙස් බන්ධන සහිත නිසා රූප, ශබ්ද, ගන්ධ, රස, පහස කියන මේ පංචකාම අරමුණු වලට ඇති ආසාව දුරු කළ කෙනෙක් නෙවෙයි. කාමයන් ඉක්මවා ගිය කෙනෙක් නෙවෙයි. ඒ නිසා නැවත මේ මිනිස් ලෝකේ උපතක් කරා එන ස්වභාවයෙන් යුක්තයි. දැන් අපි දන්නවා පින්නත්නි, කාශ්‍යප බුද්ධ ශාසනයේ ඒ කාශ්‍යප අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ පිරිනුවන් පා වදාළට පස්සේ භික්ෂූන් වහන්සේලා කීප නමක් ජීවිත පරිත්‍යාගයෙන් ගල් පර්වතයකට නැගලා, ඒ නැගපු ඉනිමඟ තල්ලු කරලා, ආහාර කිසිවක් නැතුව ජීවිත පරිත්‍යාගයෙන් පිළිවෙත් පිරුවා, සමථ විදර්ශනා වැඩුවා. ඒතර උන්වහන්සේලා සියලු දෙනා මේ ප්‍රකාශ කරපු විදිහට, මේ සූත්‍රයේ සඳහන් විදිහට සිල්වත් භික්ෂූන් වහන්සේලා හොඳින් සිල්පද සුරැකී, අනුමාත්‍ර වර්ධී පවා බිය දැකපු, ඇවතුම් පැවතුම් යහපත්ව ගත කරපු, ඒ සමාදන් වුණ ශික්ෂාපද ඉතා හොඳින් ආරක්ෂා කළ භික්ෂූන් වහන්සේලා. ඉතින් උන්වහන්සේලා 7 නමක් ඒ විදිහට පර්වතයට නැගලා ජීවිත පරිත්‍යාගයෙන් දහමට දිවි පුදා සමත විදර්ශනා වැඩුවා. එතනින් එක නමක් උතුම් අරහත්ත්වේ සාක්ෂාත් කළා. තව එක නමක් උතුම් අනාගාමී ඵලයේ සාක්ෂාත් කළා. ඒ දිනමම අනිත් සබ්‍රහ්මචාරීන් වහන්සේලා 5 නමට 이르දියෙන් වැඩම කරලා ආහාර පාන ගිනත් පූජා කරන්න උත්සාහ කළා, ඒ මහානදම් පිරීම පිණිස. නමුත් මේ 5 නම ඒ ආහාර පවා ප්‍රතික්ෂේප කරලා ඒ තමන් සිද්ධ කරපු බණ භාවනා දිගටම කළා ධර්මාවබෝධයේ පිණිස. නමුත් විශේෂයෙන් ධර්මාවබෝධයක් ලබන්නට, මඟඵල ලබන්නට මේ භික්ෂුන් වහන්සේලාට නොහැකි වුණා. එතකොට අරහත්ත්වයට පත් වූ ස්වාමීන් වහන්සේ ආයුෂ අවසන් වෙලා පිරිනුවන් පෑවා. අනාගාමී ඵලයට පත් වූ ස්වාමීන් වහන්සේ සුද්ධාවාස බඹලව ඉපදුනා. අර සිල්වත් ජීවිත පරිත්‍යාගයෙන් ප්‍රතිපත්ති පුරපු අනිත් ස්වාමීන් වහන්සේලා දෙව්ලොව ඉපදුනා. හැබැයි කාමයන් ඉක්මවා ගිය බ්‍රහ්ම ලෝකයක නෙවෙයි, පංචකාමයන් සහිත දෙව්ලොවවල් වල තමයි ඉපදුනේ. මොකද අර අභ්‍යන්තරයේ ඒ පංචකාමයන් කෙරෙහි කැමැත්ත තිබුණා. ඒ කාමයන් ප්‍රහාණය කරලා, කාමයන් කෙරෙහි ආසාව දුරු කරලා නෙවෙයි උන්වහන්සේලා අපවත් උනේ. ඒ නිසා ඒ කෙලෙස් බන්ධන සහිත නිසා දෙව්ලොවක ඉපදුනා. බුද්ධාන්තර කාලයක් ඒ දෙව්ලොව ගත කළා. අපගේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ පහළ වුණාට පස්සේ යලිත් මිනිස් ලෝකෙ ඉපදුනා. එතකොට යලිත් මේ ලෝකේ කරා එන ස්වභාවයෙන් යුක්ත වුණා. ඉතින් උන්වහන්සේලා
ඒ මිනිස් ලෝකේ ඉපදිලා ගෞතම සම්මා සම්බුද්ධ ශාසනයේ පැවිදි බව ලබලා උපසම්පදාව ලබලා උතුම් අරහත්වේ සාක්ෂාත් කළා මේ බුද්ධ ශාසනය. හැබැයි කාශ්‍යප බුද්ධ ශාසනයේ දෙව්ලොව ඉපදුනත් නැවත මේ මිනිස් ලෝකේ කරා එන ස්වභාවයෙන් යුක්ත වුණා. එතකොට ඒ උතුම් ස්වාමීන් වහන්සේලා තමයි ගෞතම බුද්ධ ශාසනයේ කුමාර කාශ්‍යප මහරහතන් වහන්සේ, සබිය මහරහතන් වහන්සේ, ඊළඟට වහා ධර්ම අවබෝධ කළ ශ්‍රාවකයන් අතර අග්‍ර වූ බාහ්‍ය දාරුචීරිය මහරහතන් වහන්සේ, වයස අවුරුදු 7 දී මහරහත්වේ සාක්ෂාත් කළ දබ්බමල්ල පුත් මහරහතන් වහන්සේ. ඉතින් මේ බුද්ධ ශාසනය තමයි ධර්මය අවබෝධ කළේ. කාශ්‍යප බුද්ධ ශාසනයේ පැවිදි ජීවිතයක් ගත කළත්, සිල්වත් වාසය කළත්, සීක බල සහිත වුණත් ඒ කාමයන් කෙරෙහි අභ්‍යන්තරික බන්ධනයේ තිබුණ නිසා, කෙලෙස් සහිත වූ නිසා දෙව්ලොව ආයුෂ අවසන් වුණාට පස්සේ ආයෙත් මේ මිනිස් ලෝකේ කරා ආවා. එතකොට එවැනි අය සාරිපුත්ත මහරහතන් වහන්සේ හඳුන්වන්නේ අජ්ජත් සංයෝජනංච, ආධ්‍යාත්මී කෙලෙස් බන්ධන තිබෙන පුද්ගලයන් කියලා. එතකොට ඒ අය නැවත මේ මිනිස් ලෝකේ කරා එන ස්වභාවයෙන් යුක්තයි. ගෞතම බුද්ධ ශාසනය තමයි මේ පිරිස අරහත්ත්වේ සාක්ෂාත් කළේ. කාශ්‍යප බුද්ධ ශාසනයේදී ඒ සිද්ධ කරගත නොහැකි වුණා. ඉතින් මෙන්න මේ මිනිස් ලෝකේ කරා, කාම ලෝකේ කරා නැවත එන කෙනාට සාරිපුත්ත මහරහතන් වහන්සේ පෙන්වන්නේ මේ ලෝකේට එන ආගාමී කෙනෙක්, ආධ්‍යාත්මික කෙලෙස් බන්ධන සහිත කෙනා කියලා. ඊට පස්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේ විස්තර කරනවා කතමෝ චාවසෝ බහිද්දා සංයෝජනෝ පුද්ගලෝ. කවුද ප්‍රිය ආයස්මතුනි මේ කාම ලෝකයෙන් බැහැරට ගිය කෙලෙස් බන්ධන ඇති කෙනා කියලා කියන්නේ? එතකොට ඒ කෙනා පංචකාමයන් කෙරෙහි ආසාව දුරු කළත්, කාම ලෝකේ ඉක්මවා ගියත් කෙලෙස් බන්ධන සම්පූර්ණයෙන්ම සිදලා නැහැ. අරහත්ත්වේ සාක්ෂාත් කළා නැහැ. පිරිනිවන් පාන ස්වභාවයෙන් යුක්ත නැහැ තාම. යලි උපතක් කරා යන ස්වභාවයෙන් යුක්තයි. හැබැයි කාම ලෝකේ ඉක්මවා ගිය කෙනෙක්, කාමයන් කෙරෙහි කෙලෙස් බන්ධන සිදලූ කෙනෙක්. ඉතින් සාරිපුත්ත මහරහතන් වහන්සේ විස්තර කරනවා ඉදාවසෝ බික්කු සීලවා හෝති. පින්නත් ආයස්මතුනි, මේ භික්ෂුවත් බොහොම සිල්වත් කෙනෙක්. ප්‍රාතිමොක්ඛ සංවර සංයුත්තෝ විහෙරති. නිවනට මුල් වෙන උතුම් ශික්ෂාපදවල හික්මමින් වාසය කරනවා. උපසම්පදා ස්වාමීන් වහන්සේ නමක් නම් උපසම්පදා සීලය හොඳට රකිනවා. සාමණේර ස්වාමීන් වහන්සේ නමක් නම් ඒ සාමණේර සීලය හොඳට ආරක්ෂා කරනවා. ආචාර්ය ගෝචර සම්පන්නෝ, ඇවතුම් පැවතුම් බොහෝම යහපත්. අනුමත්තේසු වජ්ජේසු බය දස්සාවි. අනුමාත්‍ර කුඩා වර්ධේ පවා බිය දකිමින් සිල්පද රකින්නවා. ඒ කියන්නේ සීලයට අංශු මාත්‍රව හෝ හානියක් වෙන්න, සිල්පද අපිරිසිදු වෙන්න ඉඩ තියන්නේ නැහැ. හොඳින් සිල්වත් ජීවිතයක් ගත කරනවා. සමාදාය සික්කති සික්ඛාපදේසු. තමන් ඒ සමාදන් වුණ ශික්ෂා පදවල බොහෝම හොඳට සමාදන්ව වාසය කරනවා. ඒ වගේම අර ආධ්‍යාත්මයේ කෙලෙස් වලට, ආධ්‍යාත්මික කෙලෙස් බන්ධන සහිත භික්ෂුවට නැති කුසලතාවයක් ඒ භික්ෂුව උපදවා නොගත් ධර්මතාවයක් මේ භික්ෂුව උපදවාගෙන තියෙනවා. ඒ තමයි සෝ අඤ්‍යතරං සන්තං චේතෝ විමුක්තිං උපසම්පජ්ජ විහෙරති. ඒ කාම ලෝකයෙන් බැහැරට ගිය කෙලෙස් බන්ධන සහිත ඒ භික්ෂුව, ඒ ස්වාමින් වහන්සේ බොහෝම හොඳ සාන්ත වූ චිත්ත විමුක්තියක්, චිත්ත සමාධියක් උපදවාගෙන වාසය කරනවා. සෝ තතෝ චුතෝ
අනාගාමී හෝති අනාගත්තා ඉත්තත්තං. ඒ ස්වාමීන් වහන්සේ අර සිල්වත් බවත් එක්කම ඒ සාන්ත වූ චිත්ත විමුක්තියක් සාක්ෂාත් කරලා ඉන්න නිසා යලි මේ ලෝකේ කරා යලි කාම ලෝකේ කරා එන්නේ නැහැ. යලි නොයන ස්වභාවයෙන් යුක්තයි. අයං උච්චතාවසෝ බහිද්ධා සංයෝජනෝ පුද්ගලෝ අනාගාමී අනාගත්තා ඉත්තත්තං. එතකොට ආපසු මෙලොවට නොයන ආපසු කාම ලෝකයට එන්නේ නැති බැහැරට ගිය කෙලෙස් බන්ධන ඇති අනාගාමී පුද්ගලයා කියලා කියන්නේ අන්නේ කෙනාට. ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම කෙලෙස් බන්ධන සිඳලා නැහැ. රූපාරූප ධානයන් කෙරෙහි ඒ බන්ධනේ තියෙනවා. ඒ වගේම සුද්ධාවාස බඹලව උපදින ස්වභාවයෙන් යුක්තයි. එතකොට අපි දන්නවා පින්නත්නි අනාගාමී ශ්‍රාවකයෙක් සංයෝජන ධර්ම 10න්ගෙන් 5ක් සිඳිනවා. සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස කියන මේ සංයෝජන තුන කෙනෙක් සෝතාපන්න ඵලයේ සාක්ෂාත් කරද්දිම බැහැර වෙලා යනවා, සම්පූර්ණයෙන්ම ප්‍රහාණය වෙනවා. ඒ වගේ මේ සෝතාපන්න ශ්‍රාවකයා ආයේ කවදාවත් නිරය, තිරිසන් ලෝකේ, പ്രേත ලෝකේ, අසුර ලෝකේ කියන මේ සතර ආපාය උපතක් කරා යන්නේ නැහැ. ඊළඟට ඒ සෝවාන් ශ්‍රාවකයා සකදාගාමි ඵලයේ සාක්ෂාත් කරද්දී කාමරාග පටික කියන සංයෝජන තුනී වෙනවා. හැබැයි යා කාම ලෝකෙ ඉක්මවා ගිහින්නේ සකින් ආගාමි. එක්වරක් නැවත මේ කාම ලෝකේ කරා පැමිණෙනවා. හැබැයි ජීවිත දෙක තුනක් ඇතුළත අරහත්ත්වේ සාක්ෂාත් කරනවා. හැබැයි අනාගාමී ශ්‍රාවකයා ඒ කාමරාග පටිග කියන සංයෝජන ධර්මයන් දෙකත් සිඳලා නැවත කිසි දිනක මේ කාම ලෝකේ උපතක් කරා එන්නේ නැතුව අනාගාමී ඵලයේ සාක්ෂාත් කර නිසා සුද්ධාවාස කියන බඹලෝ උපදිනවා. හැබැයි මේ සුද්ධාවාස කියන බඹලෝට ඇලුම් කරනවා. ඊළඟට අනාගාමී ශ්‍රාවකයා ඒ සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස, කාමරාග පටික කියන මේ සංයෝජන පහ සිඳලුවත් රූප රාග, අරූප රාග, මාන, උද්ධච්ච, අවිජ්ජා කියන ඒ සංයෝජන පහ සම්පූර්ණයෙන්ම සිඳලා නැහැ. ඒ නිසා බැහැරට ගිය කෙලෙස් බන්ධන ඇති කෙනා කියලා සාරිපුත්ත මහරහතන් වහන්සේ ඒ අනාගාමී ශ්‍රාවකයාව මේ දේශනාවේදී හඳුන්වනවා. එතකොට අපිට මේ වෙලාවේ සිහිපත් වෙනවා එක්තරා භික්ෂුවක් ඊටාම හොඳට බණ භාවනා කරමින් සමත විදර්ශනා වඩමින් උත්සාහයෙන් වීරියෙන් ධර්ම මාර්ගයේ පුරුදු කරමින් හිටියා. හැබැයි පස්සේ කාලේ භික්ෂුවගේ උත්සාහයේ වීරිය ඒ සමත විදර්ශනා වැඩිම යම් පමණකට පසුබෑමක් දක්නට ලැබුණා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ භික්ෂුවගෙන් අහනවා, පින්වත් භික්ෂුව, ඔබ කලින් ඊටාම හොඳට බණ භාවනා කළා, උනන්දුවෙන් මේ ධර්මයේ හැසිරුණා. දැන් මොකද එහෙම නැත්තේ කියලා. ඒ වෙලාවේ අර භික්ෂුව කියනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, මම වීරියෙන් බණ භාවනා කළා, උත්සාහයෙන් ධර්මයේ හැසිරීලා සමත විදර්ශනා වඩලා අනාගාමී ඵලයේ සාක්ෂාත් කළා. මම නැවත කාම ලෝකයේ උපතක් කරා එන්නේ නැති කෙනෙක්. කාමයන් කෙරෙහි කෙලෙස් ස්පන්දන සිදලූ කෙනෙක්. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, මම මේ සසරේ කවදාවත් සුද්ධාවාස බඹලෝ ඉපදිලා නැහැ. මොකද අනාගාමී අය නෙහි උපදින්නේ. ඒ නිසා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, මං කල්පනා කළා මං කවදාවත් ඉපදුන්නේ නැති සුද්ධාවාස බඹලෝ ඉපදිලා එහිදී අරහත්ත්වේ සාක්ෂාත් කරලා පිරිනුවන් පාන. ඒතර බලන්න සුද්ධාවාස බඹලෝ උපදින්න කැමැත්ත තියෙනවා.
රූප රාග අරූප රාග මාන උද්ධච්ච අවිජ්ජා කියන සංයෝජන පහ සම්පූර්ණයෙන්ම සිඳලා ප්‍රහාණය කළා නැහැ අනාගාමී ශ්‍රාවකයා. ඊළඟට අපි උපාදාන පැත්තෙන් ගත්තොත් අනාගාමී ශ්‍රාවකයා දිට්ඨි උපාදාන සීලබ්බත උපාදාන සිඳලා තියෙන්නේ. සෝතාපන්න වීමේදී මේ උපාදාන නැති වෙලා යනවා. ඊළඟට අනාගාමී වීමේදී කාම උපාදාන නැති වෙලා යනවා. හැබැයි අනාගාමී ශ්‍රාවකයාටත් අරහත්ත්වේ සාක්ෂාත් කරනතුරු අත්වාද උපාදානයේ පවතිනවා. ඒ නිසා සාරිපුත්ත මහරහතන් වහන්සේ වැනි ශ්‍රාවකෙක් හැඳින්වුවේ මේ දේශනාව තුළ බහැරට ගිය කෙලෙස් බන්ධන ඇති අනාගාමී පුද්ගලයා කියලා. එහෙම නැත්නම් බහිද්ධා සංයෝජනෝ පුද්ගලෝ. බහැරට ගිය කෙලෙස් බන්ධන ඇති කෙනා කියලා තමයි හැඳින්වුවේ. ඉතින් අර වෙලාවේ භාග්‍යතුන් වහන්සේ අර අනාගාමී භික්ෂුවට කියනවා පින්වත් භික්ෂුව අසුචි ටිකක් තිබුණත් දුගද හමනවාමයි. ඒ වගේ කෙලෙස් ටිකක් වුණත් ඉතිරි වුණොත් ඒ කෙලෙස් පීඩාකාරී. ඒ කෙලෙස් පැවතීම පාරිශුද්ධ බවට බාධාවක්. ඒ නිසා ඔබ මේ ජීවිතයේදී අරහත්ත්වේ සාක්ෂාත් කරන්න මහන්සි ගන්න කියලා භාග්‍යතුන් වහන්සේ උනන්දු කළා. ඒ වෙලාවේ අර ස්වාමින් වහන්සේ නැවත වතාවක් බණ භාවනාවට උනන්දු වෙලා සමථ විදර්ශනා වඩලා ආර්ය අෂ්ටාංගික මාර්ගය පරිපූර්ණ කරගෙන උතුම් අරහත්ත්වේ සාක්ෂාත් කරලා නිකලෙස් සිතින් පිරිනුවන් පෑවා. ඒ වෙලාවේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා පින්වත් භික්ෂුව අසුචි පොඩ්ඩක් තිබුණත් දුගද හමනවා වගේ මං අසුරු සැනක් ගහන මොහොතක්වත් මේ භවය යලි ඉපදීමක් කෙලෙස් සහිත බවක් වර්ණනා කරන්නේ නැහැ කියලා. ඉතින් ඒකට අපිට පේනවා අනාගාමී ශ්‍රාවකයා තුළ වුණත් අරහත්ත්වේ සාක්ෂාත් කරන තුරු ඒ කෙලෙස් බන්ධන සම්පූර්ණයෙන්ම සිඳිලා නැහැ. හැබැයි අනාගාමී ශ්‍රාවකයා කාම ලෝකේ ඉක්මවා ගිය කාමයන් ප්‍රහාණය කළ නැවත මේ කාම ලෝකේ උපතක් කරා නොයන ස්වභාවයෙන් යුක්ත කෙනෙක්. ඒ නිසා සාරිපුත්ත මහරහතන් වහන්සේ ඒ ශ්‍රාවකයාව විස්තර කරන්නේ අයං උච්චතාවසෝ බහිද්ධා සංයෝජනෝ පුද්ගලෝ අනාගාමී අනාගත්තා ඉත්තත්තං. ප්‍රිය ආයසතනි මොහුට තමයි ආපසු මෙලවට නොයන බැහැරට ගිය කෙලෙස් ස්පන්දන ඇති අනාගාමී පුද්ගලයා කියලා කියන්නේ. ඒ වගේම සාරිපුත්ත මහරහතන් වහන්සේ ඒ අනාගාමී ශ්‍රාවකයන්ගේම ඒ තවත් ස්වභාවයෙන් යුක්ත පුද්ගලයෙක්. ඒ කියන්නේ ඉන්ද්‍රිය වෙනස්කමත් පුද්ගල වෙනස්කමක් අනුව තවත් ශ්‍රාවකයෙක් ගැන මේ දේශනාවේදී විස්තර කරනවා. ඒ තමයි සාරිපුත්ත මහරහතන් වහන්සේ විස්තර කරනවා තව කෙනෙක් ඉන්නවා ඒ භික්ෂුවත් බොහෝම සිල්වත්. හොඳින් ඒ සමාදන් වුණ ශික්ෂාපද ආරක්ෂා කරනවා. කුඩා වර්ධේ පවා බිය දකිමින් පිරිසිදු සීලයක් ආරක්ෂා කරනවා. ඇවතුම් පැවතුම් බොහෝම හොඳට සංවර කරගන්නවා. ඒ තමන් සමාදන් වුණ ශික්ෂාව තුළ හොඳට සමාදන්ව පවතිනවා. ඊළඟට ඒ භික්ෂුව සෝ කාමානං යේව නිබ්බිදාය විරාගාය නිරෝධාය පටිපන්නෝ හෝති. මේ පංචකාමයන් ගැන ප්‍රියමනාප රූප ශබ්ද ගන්ධ රස පහස කියන මේ පංචකාමයන් ගැන අවබෝධයෙන්ම කලකිරීම පිණිස නොඇලීම පිණිස නිදහස් වීම පිණිස ඒ කාමයන් නිරුද්ධ කරන ප්‍රතිපදාවට පැමිණලා වාසය කරනවා. ඒ වගේම මේ කාම භවය රූප භවය අරූප භවය කියන මේ භව තුන කෙරෙහි අවබෝධයෙන්ම කලකිරීම පිණිස නොඇල්ම පිණිස නිදහස් වීම පිණිස ඒ ප්‍රතිපදාවට පැමිණ වාසය කරනවා. ඒ වගේම
සාරිපුත්ත මහරහතන් වහන්සේ විස්තර කරනවා සෝ තණ්හක්ඛයාය පටිපන්නෝ හෝති සෝ ලෝභක්ඛයාය පටිපන්නෝ හෝති. ඒ භික්ෂුව තණ්හාව සේ කිරීම පිණිස ලෝභය සේ කිරීම පිණිස ප්‍රතිපදාවට පැමිණලා ඉන්නවා. ඒ කියන්නේ පින්වත්නි ඒ භික්ෂුව අනාගාමී ඵලයේ සාක්ෂාත් කරලා අරහත්ත්වයේ පිණිස මාර්ගයේ වඩනවා. ඒ භික්ෂුව සෝ කායස්ස බේදා පරම්මරණා අඤ්‍යතරං දේවනිකායන් උප්පජ්ජති. මේ කය මිදිලා කලුරිය කරාට පස්සේ අපවත් වුණාට පස්සේ එක්තරා දේවනිකායක, ඒ කියන්නේ දැන් කාම ලෝකේ ඉක්මවා ගිය නිසා සුද්ධාවාස බඹලව උපත ලබනවා. සෝ තතෝ චුතෝ අනාගාමී හෝති තත්තං. ඒ ශ්‍රාවකයාත් ඒ අනාගාමී භික්ෂුවත් යලි මේ ලෝකේ කරා එන්නේ නැහැ. කාම ලෝකේට යලි උපතක් කරා එන්නේ නැහැ. අයං උච්චතා උසෝ බහිද්ධා සංයෝජනෝ පුද්ගලෝ අනාගාමී අනාගත්තා ඉත්තත්තං. මේ තමයි බාහිරට බැඳී ගිය කෙලෙස් බන්ධන සහිත මේ ලෝකයට නැවත උපතක් කරා නොයන ස්වභාවයෙන් යුක්ත කෙනා කියලා සාරිපුත්ත මහරහතන් වහන්සේ විස්තර කරනවා. ඉතින් මේ වෙලාවේ මේ දේශනාව අතකෝ සම්බහුලා සමචිත්තා දේවතා, සමාන සිත් ඇති දෙවිවරු බොහෝ ප්‍රමාණයක් මේ දේශනාව අහගෙන ඉඳලා පූර්වාරාමෙන් අතුරුදහන් වෙලා සවැත් නුවර ජේතවනාරාමේ කරා ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේ ඉදිරියේ පහළ වෙලා භාග්‍යතුන් වහන්සේට ප්‍රකාශ කරනවා, ස්වාමීනි සාරිපුත්ත මහරහතන් වහන්සේ පූර්වාරාමේ මිගාර මාතු පාසාදේ භික්ෂූන් වහන්සේලාට ආධ්‍යාත්මික කෙලෙස් බන්ධන තිබෙන පුද්ගලයා ගැනත් කාම ලෝකයෙන් බැහැරට ගිය කෙලෙස් බන්ධන තිබෙන පුද්ගලයා ගැනත් දේශනා කරනවා. හට්ටා බන්තේ පරිසා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ භික්ෂු පිරිසට භික්ෂු සංඝයාට මේ දේශනාව අහලා හරි සතුටුයි. හරි පැහැදීමෙන් ඉන්නේ. සාදු බන්තේ භගවා ඒනායස්මා සාරිපුත්තෝ තේනුපසංකමතු අනුකම්පං උපාදායති. භාග්‍යතුන් වහන්සේ පිරිස කෙරෙහි අනුකම්පාවෙන් සාරිපුත්තයන් වහන්සේ කරා වැඩම කරන්න කියලා ඉල්ලා සිටියා. ඒ වෙලාවේ භාග්‍යතුන් වහන්සේ ජේතවනාරාමෙන් අතුරුදහන් වෙලා ඉරිදියෙන් පූර්වාරාමයට වැඩම කළා. වැඩම කරලා දෙවිවරු ඇවිල්ලා තමන්ට කියපු ප්‍රකාශය සාරිපුත්ත මහරහතන් වහන්සේට දැනුම් දුන්නා. දැනුම් දීලා සාරිපුත්ත මහරහතන් වහන්සේට කියනවා, සාරිපුත්තය මේ වෙලාවේ සිය ගණන්, දහස් ගණන්, ලක්ෂ ගණන් දෙවිවරු මේ වටපිටාවේ ඉන්නවා. කොච්චරද කියන්නේ? එකම ඉදිකඩු තුඩක් වදින ප්‍රමාණය වුණත් දෙවිවරු බොහෝ ප්‍රමාණයක් ඉන්නවා. එච්චරකට දෙවියන්ගෙන් පිරී පවතිනවා මේ අවකාශය. හැබැයි කෙනෙක් තව කෙනෙක්ව පීඩාවකට වෙහෙසකට පත් කරන්නේ නැහැ කියලා ප්‍රකාශ කළා. ඒ වෙලාවේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා, සාරිපුත්තය ඔබට හිතෙන්න පුළුවන් මේ අවකාශයේ අප්‍රමාණ දෙවිවරු පිරිසක් ඉන්නවා, ඉදිකටු තුඩක් ගහන තරම්වත් ඉඩක් නැහැ. ඒ ඉඩේ පවා දෙවිවරු බොහෝ ප්‍රමාණයක් ඉන්නවා. හැබැයි එකිනෙකාට පීඩාවක්, අපහසුයක්, කරදරයක් නොකර ඉන්නවා කියලා කිව්වහම එහෙනම් මේ දෙවිවරු හිත දියුණු කරන්නේ නැත්තේ මට්ටමට දෙව්ලොවදි වෙන්නේ නැති කියලා ඔබට හිතෙන්න පුළුවන්. බඹලොවදි වෙන්නේ නැති කියලා ඔබට හිතෙන්න පුළුවන්. සාරිපුත්තේ එහෙම හිතන්න එපා. මේ සියලු දෙවිවරු මේ මට්ටමට සිත දියුණු කළේ බුද්ධ ශාසනය තුළ මිනිස් ලෝකෙදී. මිනිස් ලෝකෙදී හිත ඒ මට්ටමට දියුණු කරලයි දැන් දෙව්ලොව ඉපදිලා ওই විදිහට වාසය කරන්නේ කියලා ප්‍රකාශ කළා. එහෙම ප්‍රකාශ කරලා බුදුරජාණන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේ මුල් කරගෙන භික්ෂු සංඝයාට ලස්සන අවවාදයක් කරනවා.
තස්මාතිය සාරිපුත්තේ වංසික්කිතබ්බං. ඒ නිසා සාරිපුත්ත ඔබ මේ විදිහට හික්මෙන්න. සන්තින්ද්‍රියා භවිස්සාම සන්ත මානසාති. ඔබ හික්මෙන්න සාන්ත වූ ඉන්ද්‍රියන් නැතිව සාන්ත වූ සිතකින් වාසය කරනවා කියලා. ඒවං හෝ සාරිපුත්ත සික්කිතබ්බං. ඒ විදිහට ඔබ හික්මෙන්න. සන්තින්ද්‍රියානං හිවෝ සාරිපුත්ත සන්තමානසානං සන්තං ඒව කායකම්මං භවිස්සති සන්තං වචීකම්මං සන්තං මනෝකම්මං. සාන්ත වූ ඉන්ද්‍රියන් නැති සාන්ත වූ සිත් ඇති ඔබගේ කායික ක්‍රියාවනුත් සාන්ත වෙනවා. වචී කර්මයනුත් සාන්ත වෙනවා. මනෝ කර්මත් සාන්ත වෙනවා. සන්තං ඒව උපහාරං උපහරිස්සාම සබ්‍රහ්මචාරී සූති. එකට වාසය කරන එකට පිළිවෙත් පුරන සබ්‍රහ්මචාරීන් වහන්සේලාට සාන්ත වූ උපහාරයක් කරනවා කියලා හික්මෙන්න කියනවා. ඉතින් එහෙම භික්ෂු සංඝයාට ඊටාම වටිනා අවවාදයක් දීලා භාග්‍යතුන් වහන්සේ දේශනාව අවසානයේ ප්‍රකාශ කරනවා. අනස්සුංකෝ සාරිපුත්ත අඤ්ඤතිත්‍යා පරිබ්බාජකා යේ ඉමන් ධම්මපරියායන්න අස්සෝසුන්ති. පින්වත් සාරිපුත්ත මේ අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයන්ට මේ වගේ වටිනා ධර්ම දේශනාවන් මේ සීසත් ධර්මයේ අහන්න ලැබෙන්නේ. ඔවුන් ඒ නිසා ජීවත්ව සිටියත් විශාල පිරිහීමකට පත් වුණ කිසි අර්ථයක් කරා නොයන පිරිසක් කියලා භාග්‍යතුන් වහන්සේ ප්‍රකාශ කළා. ඉතින් පින්වත්නි අපගේ ශාස්ත්‍රඥ වහන්සේ සත්හා දේව මනුස්සානන් දෙවියන්ගේ මිනිසුන්ගේ ශාස්ත්‍රඥ වහන්සේ ඒ දේව මිනිසුන්ගේ ශාස්ත්‍රෝ භාග්‍යතුන් වහන්සේගේ මුලින්ම දේශනාකට වදාළ ධර්මසේනාධිපති අනුබුද්ධ ධර්මසේනාධිපති අග්‍රශ්‍රාවක ඒ ප්‍රඥාවෙන් අග්‍රේශ්වර සාරිපුත්ත මහරහතන් වහන්සේ දෙවන වතාවට දේශනා කළ ලංකාදීපයට වැඩම කළ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ තුන්වෙනි වතාවටත් දේශනා කළ අප්‍රමාණ වූ දෙවියන් බඹුන් ධර්ම අවබෝධ කළ මේ සමචිත්ත පරියාය සූත්‍රයට අපිත් සිත පහදවා ගමු. අපිත් මේ සී සද්ධර්මය උපකාර කරගෙන මේ සී සද්ධර්මයේ තුල පිළිවෙත් පුරලා සාන්ත ඉඳුරන් නැති සාන්ත මනසක් ඇති සාන්ත වූ කාය කර්ම වචී කර්ම මනෝ කර්ම පවත්වන සාන්ත වූ සිතකින් සාන්ත කයකින් සාන්ත වචන වලින් සාන්ත අදහස් වලින් එකට වාසය කරන පිරිසට සාන්ත වූ උපහාරයක් කරන අය බවට පත්වන්නට උතුම් ධර්මාවබෝධය ලබන්නට මේ චිත්ත ප්‍රසාදය අපට උපකාරක ධර්මයක්ම වේවා. සාදු සාදු සාදු. වාසනාවන්ත පින්වත්නි, අද මේ උතුම් දහම් සංදේශේ පොතොන් සදහම් දේශනා සඳහා දායකත්වයේ දරන්නේ ජපානයේ පදිංචි පින්වත් අසිනි උමේසානි මෙනවිය සහ ලක්මිනී රණතුංග මෙනවිය විසින් ඒ අයගේ ප්‍රධාන අරමුණ බවට පත් වෙලා තියෙන අසිනි උමේසානි මෙනවියටත් ලක්මිනී රණතුංග මෙනවියටත් නිරතුරුවම උතුම් කල්යාණ මිත්‍ර ඇසුර ලැබීම පිණිසත් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයේ පිණිසත් මේ ධර්ම දානමේ පින උපකාර වේවා කියලා මේ පිනතුන් බලාපොරොත්තු වෙන විදිහට රැස්කල උතුම් ධර්ම දානමේ පින සියලු පින් කැමති දෙවිවරුන්ට ප්‍රථමයෙන් අනුමෝදන් වෙත්වා. පොළොවවාසී දෙවියන්ගේ පටන් අග්නිටා බබලෝවාසී දෙවියන් දක්වා විසිරී පැතිරී වැඩ සිටින සියලු පින් කැමති දෙවිවරු මේ පින් අනුමෝදන්න ධාර්මික ආශිර්වාද රැකවන්න ලබත් සලසත්වා ඒ දෙවිවරුන් උතුම් ධර්මාවබෝධයෙන් සැනසීම උදා කරගනිත්වා. සාදු සාදු සාදු. ඒ වගේම අප ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ පින් අනුමෝදන් වෙත්වා. මහමියුණා භාවනා අසපුවාසී කල්යාණ මිත්‍ර සියලුම පින්වත් ස්වාමීන් වහන්සේලාට මේ පින් අනුමෝදන් වෙත්වා. ලංකා වාසී ලෝක වාසී සිල්ගුණ දම් දියුණු කරන සියලු ශ්‍රාවක සංගරුවන්ටත් අනගාരികා මෑණිවරුන්ටත් මේ පින් අනුමෝදන් වෙත්වා.
සුවසේ ශාසනික පිළිවෙත් පුරමින් ලෝක ශාසනික සේවාවන් පවත්වමින් උතුම් ධර්මාවබෝධයෙන් සැනසීම පිණිස මේ ධර්ම දානමේ පින උපකාරක ධර්මයක්ම වේවා. සාදු සාදු සාදු. ඒ වගේම අස්සිනි උමේසානි මෙනවගේ නමින් මිය පරලොවගේ සියලුම ඥාතීන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ලක්මිනී රණතුංග මෙනවගේ නමින් මිය පරලොවගේ සියලුම ඥාතීන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. විශේෂයෙන්ම ජස්ලින් අත්තම්මා ජිනදාස සීයා ඇතුළු මේ මිය පරලොවගේ ඥාතීන්ට මේ පුණ්‍ය අනුමෝදන් කරනවා. මේ පින අනුමෝදන් කරනවා. ඒ වගේම දායකත්වයේ දරූ පින්නතුන්ගේ නමින් නොඑක ආකාරයෙන් උදව් උපකාර කළ සියලු දෙනා නමින් අනන්ත සසර පුරාට මිය පරලොවගේ සියලුම ඥාතීන්ට පුණ්‍ය අනුමෝදනාවන් සිද්ධ කරනවා. ඒ නම් සඳහන් කරන්න යෙදුණු ඥාතීන් ඇතුළු සියලු මිය පරලොවගේ ඥාතීන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. සසර ජීවිත සුවපත් වෙත්වා. ඒ වගේම ඉක්මන් ජීවිතයකදීම උතුම් ධර්මාවබෝධයෙන් සැනසෙන්නට වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. ඒ වගේම අසිනි උමේසානි මෙනවේගේ සුජීවත්ව වාසය කරන මේනකා නිශාන්ති මෑණියන්ට නිමල වංශ පියාණන්ට සහෝදර සහෝදරයන්ට සෙත් ප්‍රාර්ථනා කරලා තියෙනවා. ලක්මිනී රණතුංග මෙනිවේගේ සුජීවත්ව වාසය කරන ට්‍රේසි මෑණියන්ට ධර්මසේන පියාණන්ට සිතුමිනී නැගණියට සෙත් ප්‍රාර්ථනා කරලා තියෙනවා. ඒ වගේම කොරෝනා වෛරසය හේතුවෙන් රෝගාතුරව සිටින ලංකාවාසී ලෝකවාසී සියලු දෙනාට නිදුක් නිරෝගී සුවපත් භාවය ප්‍රාර්ථනා කරලා තියෙනවා. ඒ වගේම දායකත්වයේ දරූ පින්නතුන්ටත් එම් පවුල්වල සියලු ඥාති හිත මිත්‍රාදීන්ටත් නිදුක් නිරෝගී සුවපත් භාවය සහ උතුම් වූ ධර්මාවබෝධය ප්‍රාර්ථනා කරලා තියෙනවා. ඉතින් මේ පින්නතුන් බලාපොරොත්තු වෙන ආකාරයට නම් සඳහන් කරන්න යෙදුණු සියලුම දෙනාටත් සියලු ඥාති හිත මිත්‍රාදීන්ටත් මේ ධර්ම දානමේ පින නිදුක් නිරෝගී සුවපත් භාවයේ පිණිස උතුම් ධර්මාවබෝධයේ පිණිස හේතු උපකාර වේවා. සාදු සාදු සාදු. ඒ වගේම මේ කොරෝනා වසංගත තත්ත්වයේ හේතුවෙන් රෝගාතුරව සිටින සියලු දෙනාටම කායික මානසික සුවපත් භාවයේ සැලසේවා. නිරෝගී චිර ජීවනයේ සැලසේවා. ඒ සියලු දෙනාටමත් උතුම් ධර්මාවබෝධය ලබන්නට වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. ඒ වගේම ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකත්වයේ දරන සියලුම පින්නතුන්ටත් සද්ධා කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාටත් මේ පින නිදුක් නිරෝගී සුවපත් භාවයේ පිණිස උතුම් ධර්මාවබෝධයේ පිණිස හේතුපකාර වේවා. සාදු සාදු සාදු. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.